The world of children ළමයින්ගේ ලෝකය unit 7 එකේදී අපිට activity 1 එකේදී කියනවා complete the sentences using the passive voice past form. passive voice ඕගොල්ලන්ට කියලා දීලා තියෙන්නේ. එහෙනම් passive voice වල past form එකකින් මේ verb එක ඕගොල්ලෝ ලියන්න ඕනි. born, clean, paint, write, build. complete කරන්න sentences. Then the sentences given in the activity 7.3 of the pupils book are written in active voice. Turn them into passive voice using the table given below. ඕගොල්ලන්ට කියනවා මෙන්න මේ activity 7.3 එකේ තියෙන මෙන්න මේ table එකේ තියෙන sentences මෙන්න මේ table එකට passive voice වලින් ලියන්නලු. America was invented by Vimukti, the ancient Egyptians. ඒ වචන ටික දීලා තියෙනවා. එහෙනම් බලන්න මේවා ටිකත් එක්ක passive voice වලට ඉතුරු ටික complete කරන්නේ කොහොමද කියලා. activity 3 එකේ කියනවා convert these active voice sentences into passive voice. එහෙනම් my little brother broke a vase, a dog bit ruined last week, the mechanic repaired the bus yesterday, I set the table, we sold all the goods. මෙන්න මේ sentences ටික ඕගොල්ලෝ passive වලින් ලියන්න ඕනි. active voice කියන්නේ කර්තෘ කාරක. ඒ කියන්නේ simple sentence එකක් දුන්නාම සරල වාක්‍යයක් දුන්නාම අපිට ඒකේ කර්තෘ එහෙම නැත්නම් subject එක එහෙමත් නැත්නම් අපි කියනවා ක්‍රියාව කරන්නා හොයාගන්න පුළුවන් නේ. එහෙනම් active voice වලදී ක්‍රියාව කරන්නා මූලික වෙනවා. ඒ කියන්නේ subject එක තමයි මෙතන ලොක්කා. බලන්නකෝ. she makes cake කියන වාක්‍ය ගත්තොත් she subject එක ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනා කර්තෘ. makes කියන්නේ verb එක. එහෙම නැත්නම් මම මෙතෙන්දි පොඩ්ඩක් විශේෂ කරලා කියනවා simple present tense verb එක මේ. ක්‍රියාව. ඊළඟට object එක තමයි cake. ඒ කියන්නේ ක්‍රියාවට යටත් වෙන පදය. එහෙනම් passive voice කර්මකාරකවලදී වෙන්නේ කර්මය මූලික වෙනවා. ඒ කියන්නේ අපි පෙර කර්ම නෙමෙයි මේ. verb එකේ අපේ තියෙන sentence එකේ තියෙන ඒ කියන්නේ වාක්‍යයේ තියෙන කර්මය එහෙම නැත්නම් object එක කියන්නේ active voice වාක්‍යයේ තිබූ ක්‍රියාව කරන්නාට යටත්ව සිටි object එක තමයි මේ මූලික වෙන්නේ passive voice වලදී. එතකොට she makes cake කියන sentence එක අපිට passive වලින් ලියනකොට cake is made by her කියලා ලියන්න පුළුවන්. අපිට මෙන්න මේ වාක්‍ය හදාගන්න steps ටිකක් පොඩි පියවරවල් ටිකක් තියෙනවා. ඔන්න ඒ පියවරවල් ටික මතක තියාගෙන මෙන්න මේ verb එක මෙතන තිබිච්ච verb එක මෙතෙන්ට එනකොට වෙනස් වෙන්නේ කොහොමද කියලා ඊළඟට මෙතන තිබිච්ච කෙනා මෙතන තිබිච්ච නැත්නම් මෙතන හිටපු කර්තෘ මෙතෙන්ට එනකොට කොහොමද වෙනස් වෙන්නේ කියලා මතක තියෙනවා නම් active voice passive voice කියන්නේ magic එකක් නම් නෙමෙයි. එහෙනම් අපි බලමු මූලික නීති ටික basic rules of active voice to change passive voice. active voice වාක්‍ය කොහොමද passive voice කරන්නේ කියලා තියෙන මූලික නීති ටික අපි එහෙනම් හඳුනාගමු. Okay, first thing is to find subject, main verb, object of the given sentence. ඒ කියන්නේ අපිට දෙන වාක්‍යයේ subject එක නැත්නම් s, main verb එක ප්‍රධාන ක්‍රියාපදය verb we, කර්මය එහෙම නැත්නම් object එක o, svo අපිට වාක්‍යයක හොයාගන්න පුළුවන් නම් අපේ පළවෙනි පියවර සාර්ථකයි. අපි subject එක හොයාගත්ත ක්‍රියාව කරන කෙනා ක්‍රියාපදය හොයාගත්ත verb එක ක්‍රියාවට යටත් වෙච්ච දේ object එක කර්මය අපි හොයාගත්තා. second step අපිට දෙවෙනියට කරන්න තියෙන්නේ convert object into subject. ඒ කියන්නේ o එක අපි s එක බවට හරව ගන්න ඕනේ. ඔන්න අපි object එක subject එක කරනකොට ඒ කියන්නේ o එක අපි s එක තියෙන තැනට ගේනකොට මෙන්න මේ simple c එක අපි capital කරනවා. මොකද අපි sentence එකක් ලියන්න පටන් ගන්නේ capital letter එකකින්. ඒ නිසා අනිවාර්යයෙන්ම first letter should be capital. පළවෙනි අකුර capital වෙන්න ඕනේ. අපි cake ගත්තා එහෙනම් ඔන්න මුලට object එක ගත්තා මෙතෙන්ට. third step according to the tense use the helping verb or the auxiliary verb. auxiliary verb එක කියන්නේ helping verb එක කියන්නේ එකම දේ. ඒතකොට අපි tense එක හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට verb එකක් දැක්කහම ක්‍රියාපදයක් දැක්කහම ඒක අයිති වෙන tense එක අපි දන්නවා tenses 12ක් තියෙනවා ඉංග්‍රීසි වල. එහෙනම් මේ මොන tense එකටද අයිති වෙන්නේ කියන දේ දැනගන්න මතක් වෙන්න ඕනේ. එතකොට ඒ tense එක අනුව තමයි අපි helping verb should be get according to the new subject.
helping verb එක තීරණය කරන්නේ tense එක අනුව. ඒ වගේම තමයි helping verb එක අපි ගන්නකොට new subject එක අපි ගත්තු අලුත් subject එක අනුව ඒක singular ද plural ද කියන දේ අනුව තමයි අපි helping verb එක තියන්නත් ඕනි. එහෙනම් අපි ගත්තු sentence එකේ makes කියන්නේ verb එක. එහෙනම් makes සමාන වෙනවා does make වලට පොඩි ගණිත කර්මයක් මෙතනක් තියෙන්නේ. makes එකේ s එක සමාන වෙනවා does එකට. එහෙනම් does එකත් එක්ක එකතු වෙලා තමයි make කියන වචනේ හැදිලා තියෙන්නේ. makes කියන වචනේ හැදිලා තියෙන්නේ. එහෙනම් do does එන්නේ simple present tense වලට singular වලට කියලා මතක් වුණා නම් ඕගොල්ලොන්ට අපිට මෙන්න මේ විදිහට chart එකකින් මෙන්න මේ වගේ චක්‍රය වගේ දෙයක් මතක තියාගන්න පුළුවන් වුණොත් හරිම ලේසියෙන් passive voice වලදී අපිට ඕනි කරන helping verb එක හොයාගන්න පුළුවන්. simple present tense වලදී active voice එකේ main verb එක, ඒ කියන්නේ ප්‍රධාන ක්‍රියාපදය අපිට හොයාගන්න පුළුවන් නම් දැක්ක ගමන්. බැරි මම දැන් උදාහරණයක් ගත්තේ makes නේ. එහෙනම් හදනවා කියන එක. makes කියන වචනේ තිබුණොත් අපිට ටක් ගාලා මතක් වෙන්න ඕනේ does make තමයි කියලා. make කියන වචනේ තිබුණොත් do plus make. එහෙනම් නැත්නම් do එක්ක make එකතු වෙලා තමයි ඒක හැදිලා තියෙන්නේ. එහෙනම් ඒක simple present tense කියන්න මතක් වෙන්න ඕනේ. එහෙම මතක් වුණොත් ඔයා මතක තියාගන්න ඕනේ තවත් දෙයක් තමයි simple present tense එකේදී helping verb එක passive වලට එන helping verb එක එතන තියෙන අපි අලුතෙන් හදාගත්තු subject එක singular plural අනුව am is are එක්ක verb එක ක්‍රියාපදේ past participle ඒ කියන්නේ මේ ක්‍රියාපදේ past participle form එකකින් තමයි අපි තියන්නේ. එහෙනම් past participle එක තමයි make වල made. am made, is made, are made කියන්න පුළුවන් අපිට. am නම් එන්නෙම නෑ. මොකද passive වලදී කවදාවත් I කියන කෙනා වාක්‍යයේ මුලට එන්න විදිහක් නෑ. ඒකට ඉතින් අපි ඇනිසා කියලා අර කතාවට කියන නිසා ඒකත් මතකේ තියාගත්තට වරදකුත් නැහැ. එහෙනම් අපි දැක්කොත් එහෙම active voice verb එකේ verb එක තියෙන්නේ ing වලින් නම් ඇනිසා කියන helping verbs තුනෙන් එකකුත් එක්ක verb එක තියෙන්නේ ing වලින් නම් අනිවාර්යයෙන්ම අපිට මතක් වෙන්න ඕනේ ඒක present continuous වාක්‍යයක් කියලා. කරමින් ඉන්න දෙයක්. එහෙනම් අනිවාර්යයෙන්ම අපේ passive වලදී helping verb එක am is are එක්ක ඒ කියන්නේ අලුතෙන් තියෙන මේ subject එක තමයි අදාළ වෙන්නේ. ඒක අනුව being කියලා වචනයක් එකතු වෙලා past participle වලින්මයි අපි verb එක තියාගන්නේ. අනිත් එක තමයි has have වචන දෙකෙන් එකක් එක්ක past participle වලින් නම් verb එක තියෙන active voice වලදී. ඒ කියන්නේ has made, have made කියලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක present perfect tense එකට තමයි අයිති වෙන්නේ. එහෙනම් present perfect වලදී has, have එක been එකතු වෙලා past participle වලින් තමයි verb එක තියෙන්නේ. අනිත් දේ තමයි active voice වලදී has been verb by ing එහෙම නැත්නම් have been verb by ing. ඒ කියන්නේ has been making හරි have been making හරි ing වලත් එක්ක been එකකුත් තිබිලා has have තිබුණොත් ඒක present perfect continuous tense එකට අදාළ වාක්‍යයක් කියලා ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ. අනිත් දේ තමයි කොයි වෙලාවකත් present past future perfect continuous වලදී passive වලට ඒ වාක්‍ය හරවන්න බෑ අපිට. එහෙනම් අපේ made වගේ වචනයක් තිබුණොත් අපිට ඒ කියන්නේ past tense එකෙන් අපිට මතක් වෙනවනේ made කියලා කිව්ව ගමන් තනියෙන් made කියන එක තිබුණොත් ඒක සමාන වෙනවා did plus make වලට. did එකතු කිරීම make වලට. ඒ කියන්නේ simple past වලට අයිති වෙන්නේ. එතන simple past tense එකේ active voice verb එකක් තිබුණොත් අනිවාර්යයෙන්ම was were දෙකෙන් එකක් එක්ක verb එක past participle වලින් තමයි passive වලදී තියෙන්න ඕනේ. එහෙනම් was made හරි were made හරි වෙනවා. ඊළඟට was were දෙකෙන් එකක් එක්ක verb ing ක්‍රියාපදයේ ing වලින් තිබුණොත් ඒක past continuous වෙනවා. එහෙනම් past continuous එක අපි passive වලදී was being made හරි were being made හරි. ඒ කියන්නේ was were දෙකෙන් එකක් එක්ක being being එකතු වෙලා ඒකට verb එක past participle වලින් තියනවා. මෙතන තිබිච්ච verb එකේ past participle එක අපි හදා ගන්නවා. had එකත් එක්ක verb past participle තිබුණොත් ඒක අනිවාර්යයෙන්ම past perfect tense වලට අයිති වෙනවා. ඒ කියන්නේ had made වගේ වචනයක් තිබුණොත්. එහෙමනම් past perfect tense එක passive voice වලදී helping verb එක had been එක verb එක past participle වලින් තියෙන්න ඕනි. හැම වෙලේම
verb එක නම් past participle. මෙතනදී අපිට හම්බ වෙන verb එක past participle වලින් තමයි අපි passive වලදී තියන්නේ. එහෙනම් had been එක verb ing. ඒ කියන්නේ had been making වගේ දෙයක් තිබුණොත් verb එකක් තිබුණොත් එහෙනම් ඒක past perfect continuous වෙනවානේ. past perfect continuous. එහෙනම් ඒ වගේ වට passive කරන්න බෑ ඒ වාක්‍ය. will එක verb base එකේ. ඒ කියන්නේ verb එකේ plural form එකේ will make වගේ වචනයක්. ඒ කියන්නේ will එක verb base verb එකක් තිබුණොත් ඒක simple future එකක් කියලා අපි හඳුනා ගන්නවා. simple future tense කියලා. now simple future tense වලදී passive voice helping verb එක අනිවාර්යෙන් will be එක verb එකේ past participle වෙනවා. එහෙනම් will be made වෙන්න පුළුවන්. will be එක verb ing. ඒ කියන්නේ will be making වගේ අපිට තිබුණොත් future continuous tense එකට අදාළයි කියලා අපි හොයා ගන්නවා. ඒවා passive voice වලට හරවන්න බෑ. will have එක verb past participle. ඒ කියන්නේ will have made වගේ වචනයක් තිබුණොත් අපි future perfect tense වලට IT කියලා හඳුනා ගන්නවා. ඒක passive වලදී will have been එක verb past participle. එමනම් will have been made වෙන්න පුළුවන්. active voice එකේ verb එක will have been එක verb ing. ඒ කියන්නේ will have been making වගේ තිබුණොත් අපිට පුළුවන් ඒක future perfect continuous වලට අයිති active voice sentence එකක් කියලා හඳුනා ගන්න. එහෙම වුණොත් ඒවටත් passive නැහැ කියලා අපිට මතක තියෙන්න ඕනි. මෙන්න මේ දේ පොඩ්ඩක් මතකයේ තියාගන්න ඕනි. active voice tenses 12ක් තියෙනවා. හැබැයි passive voice තියෙන්නේ 8යි. එහෙනම් අපි මේ verb එකේ මේක singular present singular කියලා හඳුනා ගන්නවා. එහෙනම් අනිවාර්යයෙන්ම cake කියන්නේ singular noun එකක්. ඒ නිසා අපි helping verb එක is කියලා තියෙනවා මේක singular නිසා. එහෙනම් make වල past participle verb එක made. එහෙනම් අපි cake is made කියලා third step එකේදී මේ ගන්නට හදා ගන්නවා. ඊළඟ by කියන preposition එක passive වලදී තිබිය යුතුම preposition එකක්. cake සාදනු ලබන්නේ විසින් කියන එක තමයි මෙතන by වලින් කියවෙන්නේ. එහෙනම් අපේ final step එක තමයි අවසානම අදියර තමයි convert the subject into object. ඒ කියන්නේ S into O. අපේ active voice sentence එකේ තිබිච්ච subject එක අපි object එක බවට පත් කරනවා. ඒ කියන්නේ අනුක්ත කරනවා. උක්තය අනුක්ත කරනවා අපි. එහෙනම් basically අපි මතක තියාගන්න මූලිකව මතක තියාගන්න ඕනේ. SO වෙනකොට subject එක object එක වෙනකොට මෙන්න මෙහෙම වෙනස් වෙනවා කියලා. I me වෙනවා, we us වෙනවා, you වෙනවා, they them වෙනවා, he him වෙනවා, it වෙනවා, whom වෙනවා. හොඳට බලන්න මන් දීලා තියෙන spellings. capitals වලින් තියෙන පළවෙනි අකුරු ටික simple වෙනවා. හේතුව මේවා වාක්‍යයේ අගටයි යෙදෙන්නේ. එහෙනම් අපේ she makes cake කියන active voice example එක අපිට passive කරගන්න පුළුවන් මෙහෙම. cake is made by her. අවසානයේ අපිට මෙන්න මෙහෙම දෙයක් මතක තියාගන්න පුළුවන් නම් මේක එච්චර අමාරු මැජික් එකක් නෙමෙයි. Activity 4 එකේ කියනවා make use of the given facts and write a paragraph on the Independence Day of Sri Lanka. මේ දීලා තියෙන විස්තර ටික භාවිතා කරලා ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දිනය ගැන ඔයගොල්ලෝ පුංචි මොනවද paragraph එකක් ඡේදයක් ලියන්න ඕනි. අපිට දීලා තියෙනවා February 4th freedom from the British rule in 1948, a national holiday. The president raises the national flag, addresses the nation, celebrated all over the country, hosting the national flag in offices, schools, houses, vehicles, sings the national anthem, military parades, performs a 21-gun salute. Activity 5 එකේ කියනවා imagine that you are Sahan. Recently you went on a trip to Sigiriya with your parents and friends. Fill in the following table giving necessary information. Then do the activity 7.8 of the pupils book based on the information given in this table. මෙන්න මෙහෙම activity එකක් කළා. letter එකක් කොහොමද හරියට ලියන්නේ කියන එක අපි කළා. එහෙනම් ඒ details ටික ඔයගොල්ලෝ මෙන්න මෙතන fill කරන්න ඕනේ. Your address ඔයාගේ ලිපිනය, date, when you visited Sigiriya, කවද්ද සීගිරිය බලන්න ගියේ, the places visited, බලන්න ගියපු ස්ථාන, participants සහභාගී වුණු අය, number of days it took, කොච්චර දවස් ගාණක් ගියාද, how you traveled, කොහොමද ඔයගොල්ලෝ සංචාරය කළේ,
description පොඩි විස්තරයක් වෙන මේ වගේ. A rock fortress, a world heritage site built by ඔය එක complete කරන්න. ඊට what you saw මොනවද දැක්කේ, what you did මොනවද කළේ. Activity 6 එකේ අපිට කියනවා imagine that you have acted in a school drama and won the first place in the drama competition. Write a letter to your grandfather, grandmother, uncle, aunt, including the following information. මේ කාට හරි ලියුමක් ලියන්න ඕනේ ඔයා. Details about the drama එක ගැන විස්තර. Your role ඔයාගේ චරිතය. Costumes ඔයාගේ ඇඳුම් මොනවද. Where and when it was held එක පැවැත්වුවේ කොහෙද සහ කවදද පැවැත්වුවේ කියන එක. The trophy or certificate you received. ඔයාට ලැබුණු සම්මානයක් එහෙම නැත්නම් සහතිකයක් ගැන විස්තරයක් දාලා personal letter එකක් ඔයා ලියන්න ඕනි. Activity 7 එකේ කියනවා read the story A City Boy on the Farm in activity 7.9 the pupils book and select the correct answers. එහෙනම් මෙන්න මේ A City Boy on the Farm කියන lesson එක කියවලයි ඔයා මේ දීලා තියෙන questions වලට answers හොයන්න ඕනි. Activity 8 එකේ කියනවා underline the words where L is silent. මේ වචන ටික කියවන්න. Palm, bulk, half, would, should, salmon, calf, hem, wolf, help, film, silk. ඒතර මේවා L අකුර silent. L අකුර කියවෙන්නේ නැති වචන හොයලා ඒවා underline කරන්න. යටින් ඉරක් අඳින්න. Activity 9 එකේ කියනවා read aloud and categorize. එහෙනම් මේ දීලා තියෙන words හයියෙන් කියන්න. pot, glove, crow, Monday, frog, money, robin, sock, shovel, dozen, dolphin, cover. බලන්න O එක අපිට moth o ඊට month a sound එක එන විදිහට වචන ටික දෙපැත්තට ලියන්නයි තියෙන්නේ. 10 එකේ කියනවා listening activity. Your teacher will read out a story, listen to it and order the pictures. Story එක ඔයගොල්ලෝ අහලා හරියට pictures number කරන්න. Once there were two friends, a rat and a frog. They played together. Also, they swam together. One day, an eagle came and caught the rat and the frog and flew high over the sky. Suddenly, the frog could escape from the eagle, but the rat couldn't. The frog thought a trick and made a dangerous noise. The eagle felt afraid and left the rat on the ground and flew away. Both the rat and the frog could save their lives. Activity 11. Complete the story. It was a dark night. එක අන්ධකාර රාත්‍රියක්. I looked out of the window and saw light in my neighbor's kitchen. I knew there was no one at home. මම ජනේලෙන් එළිය බලනකොට දැක්කා එළියක් මගේ අසල්වැසියාගේ කුස්සියෙන්. මං දැනන් හිටියා ඒ ගෙදර කවුරුත් හිටියේ නැහැ කියලා. එහෙනම් මෙන්න මෙහෙම හිතලා ඔයා කතාවක් build up කරන්න ඕනි. ස්ටෝරි එකක් ඔයා build up කරන්න ඕනි. හැබැයි ඒක past tense වලින් වෙන්න ඕනි. Then activity 12 එකේ අපිට දීලා තියෙනවා listening activity එක. You are going to listen to an announcement. Listen carefully to the instructions and select answers to the questions. එහෙනම් මේ දීලා තියෙන ප්‍රශ්න වලට උත්තර ඕගොල්ලොන්ට අහන්න දෙන එක හරියට අහන් ඉඳලා ඕගොල්ලෝ underline කරන්න ඕනි correct answers. Good morning everyone. All the students should line up in front of your class and assemble in the playground at 7:30 a.m. for the school assembly. Primary students should use the path through the netball court and the students in upstairs classes and the auditorium should take the stairs to come to the playground.